ශතවර්ෂ ගණනාවක් ඈතට දිව යන ගෙවතු වගාව පවුල් ගොවිතැනේ සහ දේශීය ආහාර පද්ධතිවල අනිවාර්ය අංගයක් වුණා. මේ නිසාම ගෙවතු වගාව ලොව පුරා ඉපැරණිම ස්වයංපෝෂී වගා ක්‍රමය ලෙස සලකයි. එසේම නවීන කෘෂිකර්මාන්තයේ ආරම්භය ගෘහය වටා ඇති කුඩා ගෙවතු බිම්වලින් ආරම්භ වූ යපුම් නිෂ්පාදන පද්ධතියේ පුළුල්වීමක් ලෙස සලකයි. ගෙවත්ත බොහෝ සංවර්ධනය වන රටවල කෘෂිකර්මාන්තයේ සහ ආහාර නිෂ්පාදන ක්‍රමවල ප්‍රධාන කොටසක් වන අතර ගෝලීය ආහාර අර්බුදයකදී පවා මිනිසාට සහ සතුන්ට ආහාර හිඟතාවක් නොමැතිව ජීවත් විය හැකි එකම ස්වයංපෝෂී පරිසරහිතකාමී වගා ඒකකය ලෙස අවිවාදයෙන් යුතුව හැඳින්විය හැකියි. එහෙයින් ගෙවතු වගාව එදා සිට අද දක්වා විවිධ අයුරින් විවිධ තේමාවන් විවිධ සංකල්පයන් සහ තාක්ෂණික හඳුනාදීම් ඔස්සේ පන්නරය ලබා ඇත. ඔබට වැටහෙන්නේ නැති ගෙවත්තේ තියෙන වටිනාකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි අද ගෝලීයවත් ගෙවත්තට තියෙන විශාල ඉල්ලුමක්. ගෙවතු ඒකකයකින් ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ගෝලීයවත් ජනතාව ඉතාමත් ඵල ප්‍රයෝජන ලබා ගන්නවා. ඉතින් අපි කවුරුත් කැමති සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ජීවත් වෙන්න. ඉතින් ඒ සඳහා අපි හැමතිස්සෙම හොයන්නේ වස විසෙන් තොර නැවුම් පිරිසිදු පෝෂ්‍යදායී ආහාරය. ඉතින් ඒ පිරිසිදු වස විසෙන් තොර නැවුම් එළවලුවක් පළතුරක් පෝෂ්‍යදායී ආහාරයක් ඔබට ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න තියෙන එකම තැනයි. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ තැන කියලා. ඒ වෙන කොහොමවත් නෙමෙයි අපේ ගෙවත්ත. අපේ ගෙවත්ත කියන්නේ ඊටමත් වටිනා බිම් කඩක්. පාරිසරික ඒකකයක්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අද ගොවි බිම ටවුන්වල වැඩසටහනේ මේ ගෙවත්තේ තියෙන වටිනාකම ගැන ඔබට දැනුවත් කරන්න. ඒ වගේම තමයි ඔබ බොහෝ විට මේ කරුණු දන්නව ඇති. නමුත් ඔබ නොදන්න කරුණුත් මේ වැඩසටහනේ ඇති. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ සියලු දේවල් අරගෙන ඔබට හිත ඇති පරිසරයට සහ පවුලට හිතකාමී ගෙවත්තක් අපි ආරම්භ කරමු කියලා. ගෙවත්ත ගෙදරින් එළියට බහිද්දී අප පාතබන මිල කළ නොහැකි බිම් කඩයි. අප ජීවත්වන නිවස වටා ඇති සීවිත පරිසරය ගෙවත්තයි. ප්‍රමාණින් කුඩාවුවත් ඉඩකඩින් සීමිත වුණත් ගෙවත්ත තුළ පවතින ජීවි විවිධත්වය ඉතා ඉහළයි. අපට තියෙන සීමිත ඉඩක් සීමිත සම්පත් ප්‍රමාණයක් වුවත් ගෙවත්තක් පිහිටුවන්න ගෙවත්තක් ආරම්භ කරන්න පවත්වාගෙන යන්න වගේම අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න ඒ බාධාවක් නොවේ. ගෙවත්ත සෑම විටම වස විසින් තොර නැවුම් පිරිසිදු ආහාර අපට ලබා දෙනවා. කඩපිලෙන් පොලෙන් ගන්නා ආහාර සමග ගෙවත්තේ ආහාර සමකල නොහැකි. අයහපත් දේශගුණික තත්ත්ව අප අත්දුටු බියකරු කොරෝනාවැනි ලෝක වසංගත හමුවේ පවා ගෙවත්ත තුළින් අපේ ආහාර අපිටම හදාගන්න පුළුවන් වුණා. එහින්ද අපේ පවුල් බඩගින්න හිටියේ නැහැ. එළවලු ගිනි ගණන් කියලා හීල්ලුවේ නැහැ. ගෙවත්ත අපේ බඩකට පිරෙව්වා. ගෙවත්තේ නිපද වෙන පමණට වඩා වැඩි ආහාර නොයසේ නම් අතිරික්ත නිෂ්පාදනය අලිවි කිරීමෙන් කල් තබා ගැනීමෙන් අතට මුදලක් ලැබෙනවා. ඒ වගේම ඒ පවුලට සවියක්. ඉතින් ගෙවත්ත පෝෂණයෙන් සහ ආර්ථිකයෙන් ශක්තිමත් පවුලක් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි පවුලේ සැමගේ ව්‍යායාම මධ්‍යස්ථානයේ විදිහටත් ගෙවත්ත යොදාගන්න පුළුවන්. හරිත දසුන් නොයිඳුල් පස සහ පරිසරය නැවුම් වාතය වගේම නව සංකල්පයන් හා සුසැඳි නිර්මාණ සිත වගේම ගතත් නිවා දවනවා. තවත් අතකින් ගෙවත්ත කියන්නේ කෘෂිකාර්මික දැනුම
පරම්පරාවෙන් පරම්පරාවටත් අසල්වැසියන්ටත් බෙදා දෙන හරිත තාක්ෂණ බිම් කඩක්. ස්වයං නිර්මාණශීලීත්වයකට ගෙවත්ත කියන්නේ හොඳම තැන. ඔබේ නිර්මාණශීලී සිතිවිලි යථා නිර්මාණයක් බවට පෙරලන්න ගෙවත්ත හොඳම තැනයි. අපි පවත්වාගෙන යන ගෙවත්තෙන් බහුවිධ භෝග නිෂ්පාදනයන් සත්ව නිෂ්පාදන ලබා දෙමින් රෝග හා පලිබෝධ හානි භෝගවල පෝෂණ උනතා අවම වනසේ වසර පුරාම අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ ගෙවත්ත අපට තිරසාර ගෙවත්තක් ලෙස හඳුනා දෙන්න පුළුවන්. තිරසර භාවයක් නැති ගෙවත්තක් කන්නෙන් දෙකෙන් අහවරයි. ඉතින් අපි ගෙවත්තක් සකස් කරද්දී ඒ ගෙවත්ත වර්ෂය පුරා එහෙම නැත්නම් වර්ෂ ගණනාවක් පුරා අපිට අඛණ්ඩව ආහාර ලබා දෙන පද්ධතියක් ඒකකයක් බවට පත් කළ යුතුයි. ඉතින් මේ සඳහා අපි ගෙවත්ත තිරසර භාවයට පත් කළ යුතුයි. මේ තිරසර භාවයට පත් කිරීම සඳහා අපට ගෙවත්ත තුල යම් යම් ක්‍රියාවලීන් කරන්න තියෙනවා. බොහෝ දිනෙකට ඒ ක්‍රියාවලීන් කරන්න අපහසුතාවය නිසා තමයි ගෙවත්ත තිරසර භාවයෙන් ඈත් වෙලා කන්නෙන් දෙකෙන් අහවර වෙන්නේ. ඒක නිසා ඔබ ගෙවත්ත හදනවා නම් ගෙවත්තේ තිරසර භාවය ගැනත් ඉතාමත් උනන්දු වීම කළ යුතුයි. ඉතින් මේ ඔබේ ගෙවත්ත තිරසර භාවයට පත් කරගන්න ඔබට මේ ගැනත් හිතන්න වෙනවා. ඔබේ ගෙවත්තේ පස, ජලය, හිරුවෙලිය, ඉඩකඩ වැනි සීමිත සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීමට හැකිවෙන පරිදි ගෙවත්ත හොඳින් සැලසුම් කරන්න. මෙහෙම සැලසුම් කරපු ගෙවත්තකින් අවුරුද්ධ පුරාම අපට අවශ්‍ය එළවලු, පළතුරු, අලවර්ග වගේම සත්ව නිෂ්පාදනයන් ලබා ගන්න පුළුවන්. මේ සීමිත සම්පත් සිරස් වූ වගේම තිරස්වත් භාවිත කරන්න අමතක කරන්න එපා. මේ තුළින් විවිධ භෝග ප්‍රභේද ඉතා අලංකාර ලෙස වවා ගන්න පුළුවන්. ගෙවත්තේ භෝග වවන්න ඕනෑ මිශ්‍ර භෝග විදියට. මිශ්‍ර භෝග විදියට ගෙවත්තේ භෝග වැවීමෙන් භෝගවල මූල පද්ධතීන් විවිධ ගැඹුරින් පිහිටනවා. මේ හින්දා පසේ විවිධ ස්තරවලින් පාංශු පෝෂක ලබා ගැනීමට භෝගවලට හැකියාවක් ලැබෙනවා. මේ හින්දා භෝග අතර තියෙන තරගකාරී බව අඩු වෙනවා. භෝගවල දිරිය වැඩි වෙලා පලිබෝධහානි අවම වෙනවා. මේක ගෙවත්ත තිරසරව පවත්වා ගන්න උදව් වෙනවා. ගෙවත්තට ඉතා පහසුවෙන් හඳුන්වා දෙන්න පුළුවන් භෝග ප්‍රභේදය තමයි ශ්‍රී ලාංකේය රසය සහිත සම්ප්‍රදායික භෝග. මෙම භෝග හොඳ අස්වැන්නක් ලබා දෙන නිසා කාබනිකව වගා කිරීම ඉතා පහසුවේ. කාබනික වගාව ඔබේ ගෙවත්තේ තිරසර භාවයේ ඉහළ නංවනවා වගේම පරිසර හිතකාමී හරිත වගාවකට ඔබේ ගෙවත්ත යොමු කරනවා. ගෙවත්තට භෝග තෝරා ගැනීමේදී භෝග අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වන්න. එය තිරසර ගෙවත්තකට අඩිතාලම දමනවා. භෝග වර්ධනයට අවැසි ඉඩකඩ ප්‍රමාණය, පසේ තත්ත්වය, හිරුවෙලිය වැටෙන දිශාව, ජලයේ ගලාබසින දිශාවන්, ඒ වගේම භූමියේ ආනතිය, පාංශු කාදනයාදිය ගැන සිතා බලා ගෙවත්ත සැකසීම තුළින් තිරසර ගෙවත්තක් සකසා ගැනීමට ඔබට පුළුවන්. පහතරට කලාපයේ ගෙවතු ඇරඹීමේදී වර්ෂාකාලය මගහරින්න. ඒ සඳහා යෝග්‍ය භෝග තෝරාගන්න. වර්ෂාපතනයේ අඩු වේලි ප්‍රදේශවල අඩු ජලතත්ව ප්‍රිය කරන භෝග තෝරගන්න. මැදරට සහ උඩරට ප්‍රදේශවලට ගෙවතු සඳහා සුදුසු භෝග තෝරාගන්න පුළුවන්. ගෙවත්තේ ජල බැස්ම දුර්වල ස්ථානවල ජලයට ප්‍රිය කරන භෝග සිටුවන්. ගෙඩි හටගන්නා එළවලු, පළතුරු හොඳින් අව්ව වැටෙන ස්ථානවල වගා කරන්න. ඉඩකඩ අඩු ගෙවතු සඳහා අවකාශයේ භාවිත කර භෝග වගා කරන්න. එළවලු සහ පළතුරු භෝග වවන්න හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක් භාවිත කරන්න. පසේ කාබනික සංයුතිය අඩු නම් කාබනික පොහොර යොදන්න. ගෙවත්තේ පස, ගල්, බොරලු සහිත හෝ නිසරු නම් භෝගවර්ග බඳුන් හෝ මළුවල වගා කර එම ස්ථානවල තබන්න.
පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම මගින් පසේ ජලය රඳවා ගැනීම ඉහළ නංවයි. පාංශු පෝෂකත්වය ඉහළ නංවනවා. එබැවින් ජලහිග තත්ත්වවලදී බෝග වගාව සඳහා ඔබේ ගෙවත්ත සාර්ථකව භාවිත කළ හැකි. සමහර ගෙවතුවල පසේ ජලය රඳවා ගැනීම වැඩි. එවිට කානු දමා උස් පාත්ති සාදා බෝග වගා කරන්න පුළුවන්. ගෙවත්තට විවිධ වර්ණ සහිත බෝග සංකලනයන් භාවිත කරන්න. මේ මගින් වර්ණ පහකින් යුතු ආහාර වේලක් සෑම දිනකම ගෙවත්තෙන් ලබාගත හැකි. ගෙවත්තට එළවලු බෝග තේරීමේදී මතු කියවෙන කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබේ ප්‍රදේශයට දේශගුණිකව ගැලපෙන එළවලු වර්ග තෝරාගන්න. ගෙවත්ත පිහිටි ගෙවතු බිමට ගැලපෙන සහ පවතින ඉඩකඩට ගැලපෙන පහසුවෙන් වගා කළ හැකි ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති පෝෂණ විවිධත්වයක් සහිත නඩත්තු කටයුතු පහසු වැඩි කාලයක් අස්වනු ලබාගත හැකි බෝග තෝරගන්න. ගෙවතු වගාව ප්‍රධාන වශයෙන්ම කාබනික පොහොර මුල් කරගෙන සිදුවන බැවින් කාබනික පොහොර ඒකකයක් පවත්වාගෙන යාම වැදගත් වේ. කාබනික පොහොර සහ කාබනික දියර පොහොර ඔබේ ගෙවත්ත පරිසර හිතකාමී ගෙවත්තක් බවට පත් කරයි. පිරසර ගෙවත්තක් අඛණ්ඩව වගාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා තවාන් ඒකකයක් පවත්වාගෙන යාම ඉතා වැදගත්. ගෙදරින්ම සපයාගත හැකි තවාන් බඳුන් ඔබට මේ සඳහා භාවිත කළ හැකි. මීමැසි පාලන ඒකකයක් වෙනත් බෝග මෙන්ම සත්ව නිෂ්පාදන ඒකකයක් ගෙවත්ත තුළ ස්ථාපිත කර පවත්වාගෙන යාමෙන් සම්පත් ඒකාබද්ධව කළමනාකරණය කරන පරිසර හිතකාමී තිරසර ගෙවත්තක් නිර්මාණය කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් යළිත් සද්දිනකින් ගොවිබීමට අන්නවලු වැඩසටහනින් හමුවන බලාපොරොත්තුවෙන් අපි ඔබගෙන් සමුගන්නවා.